අද දවසේ අපි වියදම් ප්‍රවේශයේ අවසාන භාගයේ අධ්‍යාත්මයේ ඉගෙනීම් කටයුතු සිද්ධ කරන්නේ. ඒතර වියදම් ප්‍රවේශය කියන දැවැන්ත කොටස අපි අවසාන භාගයට ගෙනලා තියෙනවා. එතකොට ඊයේ දවස මතක් කළොත් හරිද? ඊයේ දවස් මතක් කළොත් ඔබට YouTube එකට වීඩියෝ එක අප්ලෝඩ් කරලා ඇති. ඒව නැවත නැවත බලන්න. පැහැදිලිද? right. අපි ඊයේ දවසේ මෙහෙම කතා කළා. අපි කිව්වා සංකේත වලින් අපි කිව්වා නේද? C ධන C මොකක්ද? රාජ්‍ය පොදු මේ පෞද්ගලික පරිභෝජනය. G රාජ්‍ය පරිභෝජනය. I දල ආයෝජනය. ඔය තුන ගත්තම නමක් කොහොමද නම? දල දේශීය වියදම. ඔය තුන වෙනම ගත්තම ඔකට නමක් කොහොමද නම? දල දේශීය වියදම. ඊට පස්සේ මේකට එකතු කරලා සුද්ධ අපනයන. ඕකට කොහොමද නමක්? දල දේශීය නිෂ්පාදනය. දල දේශීය නිෂ්පාදනය. ඕකට එකතු කළා සුද්ධ විදේශ ප්‍රාථමික ආදායම. ඕකට නමක් කොහොමද නම? දල ජාතික ආදායම. ඕකට එකතු කළා අපේ සුද්ධ විදේශ වර්තන සංග්‍රහ. අපකෝ වැය කළ හැකි දල ජාතික ආදායම. පැහැදිලිද? right. එහෙනම් උගොත් C ධන G ධන I දල දේශීය වියදම. සුද්ධ අපනයන එකතු කරාම දල දේශීය නිෂ්පාදනය. සුද්ධ විදේශ ප්‍රාථමික ආදායම එකතු කරාම දල ජාතික ආදායම. සුද්ධ විදේශ වර්තන සංග්‍රහ එකතු වුණාම වැය කළ හැකි දල ජාතික ආදායම. ඊට පස්සේ මතක් කරමු තව සුද්ධ අපනයන වලින් පෙන්වන්නේ වර්තන ගිණුමේ මොන ශේෂයද? ඔය ඉතින් කියන්න ඕනේ. වර්තන ගිණුමේ මොන ශේෂයද? සුද්ධ අපනයනයෙන් පෙන්වන්නේ භාණ්ඩ හා සේවා ගිණුමේ ශේෂය. භාණ්ඩ හා සේවා ගිණුමේ ශේෂය. භාණ්ඩ හා සේවා ගිණුමේ ශේෂය. සුද්ධ විදේශ ප්‍රාථමික ආදායමෙන් පෙන්වන්නේ මොන ගිණුමේ ශේෂයද? ප්‍රාථමික ආදායම් ගිණුමේ ශේෂය. ප්‍රාථමික ආදායම් ගිණුමේ ශේෂය. හරි. ප්‍රාථමික ආදායම් ගිණුමේ ශේෂය. R ගෙන් පෙන්වන්නේ මොකද පුතේ? සුද්ධ විදේශ වර්තන සංග්‍රහ. සුද්ධ විදේශ වර්තන සංග්‍රහ. ඔබට මතකයි. ඒ වස්සේ අපි මෙහෙම කිව්වා. ඔන්න ඔය තුනටම තනි වචනයක් මොකක්ද පුතේ? balance of current account ජංගම ගිණුමේ ශේෂය BOC. නේද? ඔය ටික අපි සාකච්ඡා කරමින් ඉදී. අද එන පුතේ අලුත් මාතෘකාවට ඒ තමයි දේශීය ඉතුරු. පෙළන මාතෘකාව මම කිව්වා සේම හරියට වෙලාවට කියන පාඩම ඉවර කරනවා. තව දවසකින් මේ පාඩම ඉවරයි. ඒ ඉවර කරන්නේ පසුගිය විභාග ප්‍රශ්න ටිකත් සමගින්. හරිද? ඔන්ලයින් කියලා මේ ආවට ගියාවට කරන එකක් නෙවෙයි. හරිද? අයිතික පාඩම් ටික පිළිවෙලට කරන්නේ. ගන්න පාඩම ඉවර කරනවා. රාජ්‍යාර්ථියෙන් ටිකයි, ජාතික ගිණුම් වලින් ටිකයි එහෙම කරලා අච්චාරුවක් කරන්නේ නැහැ. පැත්තේ ගන්න පාඩම් පාස් පේපර් ටිකත් එක්ක ඉවර කරනවා. ඒතකොට තමයි පුතේ අර වගකීමෙන් ආත්ම විශ්වාසයෙන් භාගයට යන්න පුළුවන්. නැත්නම් අර පාඩමෙන් කෑල්ල මේ පාඩමෙන් කෑල්ල අච්චාරුව බවට පත් වෙනවා. right? අපි එනවා දේශීය ඉතුරු. දේශීය ඉතුරු. හරිද? පුතේ ආර්ථික කලාපයක් තුල සිදු කරනු ලබන ඉතුරු. අපේ මාතෘකාව 30 වෙනි පිටුව දේශීය ඉතුරු. රටක් ඇතුලේ ආර්ථික ප්‍රදේශයක් ඇතුලේ සිදු කරන ඉදිරි කිරීම. ආර්ථික කලාපයක් ආර්ථික ප්‍රදේශයක් තුල සිදු කරන ඉදිරි කිරීම. පුතේ රටක් ඇතුලේ ඉතුරු කරන පාර්ශව ඉන්නවා තුනක්. රටක් ඇතුලේ ඉතුරු කරන පාර්ශව ඉන්නවා තුනක්. ඒ තමයි කුටුම්බ ඉතුරු කරන. කුටුම්බ ඉතුරු කරන. දැන් අපේ නිවාස වලට ලැබෙන
වැය කළ හැකි ආදායමෙන් කොටසක් පාරිභෝජනය කරලා කොටසක් ඉතුරු කරනවා. ගෙවල් වලට ලැබෙන ආදායමෙන් කොටසක් පාරිභෝජනය කරලා කොටසක් ඉතුරු කරනවා. ඊට පස්සේ ව්‍යාපාරික ඉතුරු. අපි ඉස්සරහට මේක සංකීර්ණව කියලා කියනවා. ව්‍යාපාර ඉතුරු කරනවා. ඔය ව්‍යාපාරික ඉතුරුම් වශයෙන් අපි සලකන්නේ සංස්ථාපිත සමාගම්වල නොබෙදූ ලාභ කියන්නේ. නොබෙදූ ලාභ. ඊට පස්සේ රජයේ ඉතුරු කරන රාජ්‍ය පොදු ආර්ථිකයේ පාඩමේදී අපි මේක ලොකුවට කියනවා. වර්තන ගිණුමේ අතිරික්තය තමයි පුතේ අපි රාජ්‍ය ඉතුරුම් කියන්නේ. වර්තන ගිණුමේ ශේෂය තමයි අපි කියන්නේ රාජ්‍ය ඉතුරුම් වශයෙන්. ඒ අනුව අපි අද කතා කරන්නේ දේශීය ඉතුරුම් ගැන. ඒ අනුව බලන්න පුතේ දේශීය ඉතුරු. බෙදෙනවා පුතේ කොටස් තුනකට. මොකද්ද කොටස් තුන? කුටුම්බ ඉතුරු. කුටුම්බ ඉතුරු. කුටුම්බ ඉතුරු. ව්‍යාපාරික ඉතුරු. ව්‍යාපාරික ඉතුරු. ඊට පස්සේ රාජ්‍ය ඉතුරු. රාජ්‍ය ඉතුරු. එනමුදේ යම් කාල පරිච්ඡේදයක් ඇතුලේ මෙන්න මේ පාර්ශව තුන විසින් ඉතුරු කරනු ලබන මුදල් ප්‍රමාණයට කියනවා පුතේ නමක්. මොකද කියන්නේ? ඉතුරු කරනු ලබන මුදල් ප්‍රමාණයට කියන නමක් මොකද කියන්නේ? දේශීය ඉතුරු. පැහැදිලිද? ඉතුරු කරන මුදල් ප්‍රමාණයට කියන නම මොකක්ද? දේශීය ඉතුරු. දේශීය ඉතුරු. හරිද? right. දේශීය ඉතුරු. දැන් ඔබේ ටියුට් එකේ පළමුව හිස් තැන මත ලියන්න මොකක්ද පුතේ? කුටුම්බ ඉතුරු. පළමුව හිස් තැන මත ලියන්න මොකක්ද? කුටුම්බ ඉතුරු. දැන් බලන්න කුටුම්බ ඉතුරුන් යටින් තියෙන පැහැදිලි කිරීම. මොකද කියන්නේ? වැය කළ හැකි කුටුම්බ ආදායමෙන් පෞද්ගලික පාරිභෝජන වියදම් සඳහා යොදාගත් නොගත් කොටසක්. පුතාලගේ ගෙවල් වලට ලැබෙන වැය කළ හැකි ආදායමෙන් පාරිභෝජන වියදම් ටික අඩු කළාට පස්සේ ලැබෙන ප්‍රමාණයට කියනවා පුතේ නමක්. මොකද කියන්නේ? කුටුම්බ ඉතුරු. අඩු කළාට පස්සේ ලැබෙන ප්‍රමාණයට කියන පුතේ නම මොකද කියන්නේ? කුටුම්බ ඉතුරු. ව්‍යාපාරික ඉතුරු සමාගම් වල නොබෙදූ ලාභ. අන්න හයිලයිට් කරන්න පුතේ. දැන් නොබෙදූ ලාභ කියන්නේ මොකක්ද කියලා දන්නවා. සමාගමක ලාභයෙන් කොටසක් රජයට බදු කරනවා. ලාභ බදු. කොටසක් සමාගම් වල අයිතිකාරයෝ වෙන කොටස්කරුවන්ට ලාභාංශ වශයෙන් ගෙවනවා. බදු ටික ගෙවලා ලාභාංශ ටික ගෙවලා තවදුරටත් ඉතුරු වෙනව මුදලක් ඒක ව්‍යාපාරයේ සමාගමේ දියුණුවට රඳව ගන්න. අන්න ඒ ටිකට කියනවා පුතේ නම මොකද කියන්නේ? නොබෙදූ ලාභ. ඒව තමයි ව්‍යාපාරික ඉතුරුම් කියන්නේ. නැතු මේ කඩදාප්පු වල රුපියල් 750 ඉතුරු කරනේව. අවුල් ව්‍යාපාරවල, සිල්ලර් කඩවල ඒවයි මේක ඉතුරු කරන රුපියල් 750 අපි ව්‍යාපාරික ඉතුරුම් වශයෙන් සලකන්නේ. දැන් අපි ගියාම එක බැංකු වලට අපි ඒ දකින්න බැංකු වල තියෙනවා ව්‍යාපාරිකයන්ගේ ඉතුරුම් කියලා. ඔය පිටවැද්දර නගරයට ගියාම මෙන්න මේ වෙලාවට බැංකු වලින් ඇවිල්ලා ව්‍යාපාරිකයන්ගේ සල්ලි ඉතුරුම් අරන් යනවා. ඒව නෙවෙයි ව්‍යාපාරික ඉතුරුම් කියන්නේ. මොකද්ද ව්‍යාපාරික ඉතුරුම් කියන්නේ? ව්‍යාපාරික ඉතුරුම් කියන්නේ සමාගම් රඳවාගත් ලාභ. පැහැදිලිද? right. ඊට පස්සේ රාජ්‍ය ඉතුරුම් තියෙනවා. වර්තන වියදම් ඉක්මවා ඇති රාජ්‍ය ආදායමයි. ඔය වර්තන වියදම් ආදිය රාජ්‍ය පොදු ආර්ථිකයේ තියෙන. වර්තන වියදම් කියන්නේ පුතේ නැවත නැවත ඇතිවෙන එදිනෙදා වියදම්. ඒ අනුව පුතේ
මෙන්න මේ දෙක එකතු කරලා තව නමක් කියයි. සාමාන්‍යයෙන් පුතේ ආර්ථිකය රාජ්‍යංශය පෞද්ගලිකංශය කියලා කොටස් දෙකකට බෙදුවා. සාමාන්‍ය ආර්ථිකයේ රාජ්‍යංශය පෞද්ගලිකංශය කියලා කොටස් දෙකකට බෙදුවොත් අපි කුටුම්බ සහ ව්‍යාපාර කියන දෙක දාන්නේ පෞද්ගලික අංශයට. අපි ආර්ථිකයේ බෙදුවොත් රාජ්‍යංශය පෞද්ගලික අංශය කියලා, කුටුම්බ අංශය සහ ව්‍යාපාරික අංශය අපි දාන්නේ පෞද්ගලික අංශය කියලා. අනේ පදනමින් කුටුම්බ ඉතුරුම් සහ ව්‍යාපාරික ඉතුරුම් ඒ දෙකේ එකතුවට අපි නමක් කියනවා. මොකක්ද කියන්නේ? පෞද්ගලික ඉතුරු. පෞද්ගලික ඉතුරු. එනු මගේ පුතේ අපිට දැන් සූත්‍ර ලියන්න පුළුවන්. මොනවද මේ සූත්‍ර? බලන්න මේ ඉගැන්වීම තුල අපි කවදාවත් සූත්‍රයක් උඩින් අරන් ලිව්වේ නැහැ. හැම සූත්‍රයක්ම තාර්කිකව හැදිච්ච හැටි වෙන්නේ. එවනතු සූත්‍ර කැලලක් කරන් ඕක ලියලා ඔබ ලියාගනින් පුතේ කිව්වේ නේ. දැන් මෙතන සූත්‍ර හද. දේශීය ඉතුරුම් සමානයි කුටුම්බ ඉතුරුම්, ව්‍යාපාරික ඉතුරුම්, රාජ්‍ය ඉතුරුම්. නැත්නම් තව සූත්‍රයක් කියන්නේ මේ දෙකම එකතු කරලා අපිට කියන්න පුළුවන් තව නම මොකක්ද? පෞද්ගලික ඉතුරු. පැහැදිලි? එන අපිට කියන්න පුළුවන් දේශීය ඉතුරුම් සමානයි පෞද්ගලික ඉතුරුම් දන රාජ්‍ය ඉතුරු. ලස්සනට අපිට සූත්‍ර ලියන්න. දේශීය ඉතුරු සමානයි කුටුම්බ ඉතුරුම්, ව්‍යාපාර ඉතුරුම්, රාජ්‍ය ඉතුරුම්. හරිද? රයිට්. ලස්සනට කොටු ඇතුළේ යන්න පුතේ. දේශ ඉතුරුම් සමානයි කුටුම්බ ඉතුරුම්, ව්‍යාපාරික ඉතුරුම්, රාජ්‍ය ඉතුරුම්. මගේ පුතේ පුතාට අභ්‍යාස තුලව විවිධාකාර විදිහට දෙනවා. එතකොට දේශ ඉතුරුම් හැදෙන ක්‍රමය මොකක්ද? ඔන්න ඔය අංශ තුනේ ඉතුරු කරපු සල්ලි ටික. හරිද? රයිට්. ඊට පස්සේ පුතේ මේ දෙකම එකතු කරලා අපි තනි සූත්‍රය, තනි වචනයක් ලියනවා. මොකද්ද? මේ දෙකම එකතු කරලා යන්න පුළුවන් තවත් සූත්‍රයක් දෙවෙනි කොටුවේ. ඒ තමයි දේශීය ඉතුරු සමානයි පෞද්ගලික ඉතුරු. පෞද්ගලික ඉතුරුම් ධන රාජ්‍ය ඉතුරු. රාජ්‍ය ඉතුරු. ඉතාල ලස්සනට තියෙනවා. කරගන්න. හොඳයි. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා පුතේ. මොකද ප්‍රශ්නය? මේ කුටුම්බ ඉතුරුම්, ව්‍යාපාර ඉතුරුම්, රාජ්‍ය ඉතුරුම් කියන තුන
එකතු කළ දේශීය ඉතුරුම් ගත්තට ප්‍රායෝගිකව මේ ඉතුරුම් අඳුනා ගණනය නිවැරදිව ගණනය කිරීමේ හැකියාවක් නැහැ. ප්‍රායෝගිකව මේවා නිවැරදිව ගණනය කිරීමේ හැකියාවක් නැහැ. හරි අමාරුයි ප්‍රායෝගිකව මේ ගණනය කරන්න. පැහැදිලිද? දැන් රටේ ගෙවල් ඉතුරු කරපු සල්ලි ටික ප්‍රායෝගිකව ගණනය කරගන්න එක කරන්න අමාරු වැඩක් නෙවෙයි, කරන්න බැරි වැඩක්. පැහැදිලිද? එච්චර ඕනේ ඔබේ ගමේ මිනිස්සු ඉතුරු කරපු සල්ලි ටික හොයන්නේ කොහොමද? කුටුම්බ ප්‍රායෝගිකව කරන්න අමාරු වැඩක් නෙවෙයි, ඒක කරන්න බැරි වැඩක්. ඇයි? මිනිස්සු ඉතුරු කරපුවා ප්‍රායෝගිකව එකතු කරන්න බෑ, කියන්න බෑ. පැහැදිලිද? ඒ නිසා මේ සූත්‍ර න්‍යායාත්මකව නිවැරදි වුණාට ප්‍රායෝගිකව මේවා නිවැරදි නෙවෙයි. ප්‍රායෝගිකව මේවා වැරදි. ප්‍රායෝගිකව මේවා කරන්න බෑ. ඒ නිසා පුතේ දේශීය ඉතුරුම් සංඛ්‍යාත්මකව ප්‍රායෝගිකව ගණනය කරන්න මෙන්න මෙහෙමයි. කොහොමද? දල දේශීය නිෂ්පාදනය අරන්. කොහොමද පුතේ ප්‍රායෝගිකව ගණනය කරන්නේ? දල දේශීය නිෂ්පාදනය අරන් ඒකෙන් අඩු කරනවා පුතේ මුළු පාරිභෝජනය. ඒකෙන් අඩු කරනවා මොකද්ද පුතේ? මුළු පාරිභෝජනය. මම පුතා දන්නවා මුළු පාරිභෝජනයේ කුවන් කෑලි දෙකක් අයිති. මොකක්ද පුතේ කෑලි දෙක? පෞද්ගලික පාරිභෝජනය සහ රාජ්‍ය පොදු පාරිභෝජනය. එහෙනම් පුතේ කුටුම්බ ඉතුරුම්, ව්‍යාපාර ඉතුරුම්, රාජ්‍ය ඉතුරුම් කියලා ප්‍රායෝගික දල දේශීය ඉතුරුම් හෙව්වට ප්‍රායෝගිකව කුටුම්බ ඉතුරුම් ප්‍රමාණය ගණනය කිරීමේ හැකියාවක් නැහැ. පැහැදිලිද? ඒ නිසා ඒ සූත්‍රය න්‍යායාත්මකව ඕකේ වුණාට ප්‍රායෝගිකව ඒ ආකාරයට මේ දේශීය ඉතුරුම් ගැනීමේ හැකියාවක් නැහැ. ප්‍රායෝගිකව මේ දේශීය ඉතුරුම් ගන්න කොහොමද? දල දේශීය නිෂ්පාදනය අරන් රටේ සමස්ත නිෂ්පාදනය ආදායම අරගෙන අඩු කරන මොකද පුතේ? මුළු පාරිභෝජනය. එතකොට බලන්න නිර්වචනය කරන්නෙත් එහෙමයි. කොහොමද නිර්වචනය කරන්නේ? රටක දල දේශීය නිෂ්පාදනයෙන් පාරිභෝජනයට යොදා නොගත් කොටස දේශීය ඉතුරුම් වේ. කොහොමද නිර්වචනය කරන්නේ? රටක දල දේශීය නිෂ්පාදනයෙන් පාරිභෝජනයට යොදා නොගත් කොටස දේශීය ඉතුරුම් වේ. එහෙනම් මෙන්න පුතේ ප්‍රායෝගිකව හොයන ක්‍රමය. හරි. ඕක තමයි ප්‍රායෝගිකව හොයන ක්‍රමය. එතකොට ප්‍රායෝගිකව හොයන්නේ දල දේශීය නිෂ්පාදනයේ මුළු පාරිභෝජනය අඩු කරන. පුතේ මුළු පාරිභෝජනයේ කුවන් දෙකක් අයිති වෙන මොකද්ද? කුටුම්බ පාරිභෝජනය සහ රාජ්‍ය පොදු පාරිභෝජනය. එහෙනම් මේ දේශීය ඉතුරුම් හොයන්නේ කොහොමද? දල දේශීය නිෂ්පාදනයේ මුළු පාරිභෝජනය අඩු කළ. දේශීය ඉතුරුම් නිර්වචනය කරන්නේ කොහොමද? රටක දල දේශීය නිෂ්පාදනයෙන් මුළු පාරිභෝජනය අඩු කළාම ලැබෙන අගය දේශීය ඉතුරුම් වේ. ඒ කියන්නේ මෙහෙමයි. දල දේශීය නිෂ්පාදනයෙන් පාරිභෝජනයට යොදා නොගත් කොටස දේශීය ඉතුරුම්. කොහොමද කියන්නේ? දල දේශීය නිෂ්පාදනයෙන් පාරිභෝජනයට යොදා නොගත් කොටස දේශීය ඉතුරුම් වේ. කියවන්න පුතේ බලන්න. යටි තියෙන වාක්‍යවත්. නමුත් ප්‍රායෝගිකව ඒ අංශවල ඉතුරුම් වෙන වෙනම ඇස්තමේන්තු කිරීම සාතිශය දුෂ්කර වේ. ඒ අනුව වාර්ෂික ඉතුරුම් මෙලෙස ඍජු ප්‍රවේශයකින් ගණනය කිරීම වෙනුවට වක්‍ර ප්‍රවේශයකින් ගණනය කරයි.
තර වක්‍රාකාර ක්‍රමයකින් අපි ගණනය කිරීම සිද්ධ කරා. කොහොමද කියන්නේ? දේශීය ඉතුරුම් යනු දේශීය ආදායමෙන් පාරිභෝජනයට යොදා නොගත් සම්පත් ප්‍රමාණයයි. මේදී දේශීය ආදායම ලෙස සලකන්නේ වෙළඳපොළ මිලට දළ දේශීය නිෂ්පාදනය. හරිද? රයිට්. ලස්සනට පුතේ මේ සූත්‍රය දාලා කැටයන් දාන්න. මේ සූත්‍රය දාලා කැටයන් දාන්න. දැන් මම අහන පුතාගේ ඇත්ත වශයෙන්ම ඔබ ඊයේ දවසේ ගැන්න ටික බලලා දාවේ. එම් බල්ලාපු දරුවෙක් නම් හොඳයි. පැහැදිලිද? ඒ දරුවෝ හෘද සාක්ෂියට එකඟව කියන්න ඕන. ඒ දරුවෝ හොඳයි සතුටු වෙන්න පුළුවන්. ගුරුවරයා කියන දේ අහනවා. පැහැදිලිද? බලන්න. දළදේශීය නිෂ්පාදනයෙන් මුළු පාරිභෝජනය අඩු කළාට පස්සේ ලැබෙන්නේ මොකද පුතේ? දේශීය ඉතුරු. මුළු පාරිභෝජනය අඩු කළාට පස්සේ ලැබෙන දේශීය ඉතුරු. හරිද? right. then ඔන්න සංකේත හරඹයක් කරන්න යන්නේ. දැන් හොඳින් බලා ගන්න මගේ පුතේ. තව සූත්‍ර හදන්න සංකේත හරඹයක් කරන්න යන්නේ. ඔබ සංකේත වලින් ලියලා කොටු කරලා ඇති තැනක අන්න දෙන පෙළලා දළදේශීය නිෂ්පාදනයේ දළ ජාතික ආදායම දළදේශීය වේද මෙහෙම සංකේත හරඹයක් කරලා ඇති. එතෙන්ට පෙළලා මම දැන් මේ සංකේත වලින් ලියන. කොහොමද ලියන්නේ? මෙන්න සංකේත වලින් ලියන්නේ. හොඳට බලන්න. දේශීය ඉතුරු domestic savings. දේශීය ඉතුරුම් සංකේතය මොකක්ද පුතේ? domestic savings DS නැත්නම් SD කියලා දාන්න පුළුවන්. SD domestic savings. I mean domestic දේශීය සමානයි දළ දේශීය නිෂ්පාදනය GDP gross domestic product අඩු කරනවා පුතේ C ධන G. අඩු කරන C ධන G. right. මම අහනවා පුතාගෙන් මෙන්න මේ ප්‍රශ්නේ. දැන් මට කියන්න හොඳට බලන්න. දැන් මට කියන්න දළදේශීය නිෂ්පාදනය වියදම් ප්‍රවේශයට ගනිද්දී හැදෙන්නේ මොන කෑලි වල එකතුවෙන්ද? දැන්ම කියන්න ඕනේ. ඔය මතීස උඩ බලන් ඉන්න තෝ පොත බලනවා. ඔය නිදිමර ළඟින් ටිකක් නිදාගෙන ඉඳලා එනවා. හරිද? right. දළදේශීය නිෂ්පාදනය හැදෙන්නේ කොහොමද? දළදේශීය නිෂ්පාදනය හැදෙන්නේ වියදම් ප්‍රවේශේ මෙන්න මේ කෑලි හතරේ. මොකද්ද පුතේ කෑලි ටික කියන්නේ? C කොසද්ද? G කොසද්ද? I NX. හරිද? on. කොහොමද හැදෙන්නේ පුතේ? C ධන G ධන I C ධන G ධන I NX. පෞද්ගලික පාරිභෝජනයේ, රාජ්‍ය පොදු පාරිභෝජනයේ, දල ආයෝජනයේ සුද්ධක්‍රම. පැහැදිලිද? දැන් ඒකෙන් අඩු කරන්න ඕන පුතේ මොකක්ද? C ධන G. ඒකෙන් අඩු කරන්න ඕන මොකක්ද පුතේ? C ධන G. එතකොට මේ බලන්න හොඳින්. SD සමානයි C ධන I ධන C ධන G ධන I ධන NX. වරහණක් ඉවත් කරන්නේ වරහන්ට පිට ලකුණෙන් වැඩි කළා. වැඩි කරමු. ඍණ C ඍණ G. මොකද පුතේ ඊට පස්සේ වෙන්නේ? මේ C ට මේ C කැපෙනවා. මේ G ට මේ G කැපෙනවා. අන්න පුතේ අපිට ලස්සන සූත්‍රයක් හැදෙන මොකක්ද? SD සමානයි I ධන N
x. තවත් සූත්‍රයක් ව්‍යුත්පන්න කළා. එහෙනම් දේශීය ඉතුරුම් සමානයි මොකක් එකතු කරා නම් දල ආයෝජනයේට සුද්ධ අපනයන එකතු කරා නම් හරි. මම ඒකයි පුතේ පුතාට කිව්වේ කරුණාකරලා බලාගෙන ඉන්න. යම් මම ආයෙ මුල ඉඳලා කියනවා. අපි සාමාන්‍යයෙන් අපි ප්‍රායෝගිකව දේශීය ඉතුරුම් ගණනය කරන්නේ දේශීය ඉතුරුම් සමානයි දල දේශීය නිෂ්පාදනයෙන් අඩු කරනවා මුළු පාරිභෝජනය. දල දේශීය නිෂ්පාදනය හැදෙන්නේ වියදම් ප්‍රවේශයෙන්. වියදම් ප්‍රවේශයේ දදේනි හැදෙන්නේ කොහොමද? කෑලි හතර එකතුව මොකද්ද? C G I N X. අපි ඒ කෑලි හතර ලිව්වා. දදේනි හැදෙන හැටුව C G I N X. අඩු කළා මුළු පාරිභෝජනය. පුතේ මුළු පාරිභෝජනය කියන්නේ කුටුම්බ පාරිභෝජනය සහ රාජ්‍ය පොදු පාරිභෝජනය අඩු කරනවා. එතකොට මෙන් CGINX ඍණ ලකුණෙන් වැඩි කළා වරහන් ඇතුලේ ඒවා ඍණ G ඍණ C. C ට C කැපිලා G ට G කැපිලා ඉතුරුනේ මොකක්ද? I ධනෙන් X. එහෙනම් savings domestic equal investment plus net export. දේශීය ඉතුරුම් සමානයි දල ආයෝජනයේ ධන සුද්ධපනයි. එහෙනම් දැන් පුතාට සූත්‍ර තුනක් මේ වෙනකොට මම කියලා දීලා තියෙනවා. මොකක්ද සූත්‍ර? දේශීය ඉතුරුම් සමානයි කුටුම්බ ඉතුරුම් ව්‍යාපාර ඉතුරුම් රාජ්‍ය ඉතුරුම්. දේශීය ඉතුරුම් සමානයි දල ආයෝජනයේ ධන මේ පෞද්ගලික ඉතුරුම් ධන රාජ්‍ය ඉතුරුම්. තව එකක් මොකද? දේශීය ඉතුරුම් සමානයි දල ආයෝජනයේ ධන සුද්ධ අපනයි. එහෙනම් මම උඩින් ලියනවා පුතේ. ලස්සනට ලියනවා පුතේ. දේශීය ඉතුරුම් සමානයි දල ආයෝජනය ධන සුද්ධ අපනයි. පැහැදිලිද? රයිට්. ලස්සන දාගන්න. මේක දාන්නේ පුතේ එහා පිටුවේ. තියෙනවනේ විකල්ප ක්‍රමය කියලා. හරිද? ඒ විකල්ප ක්‍රමය කියන තැන උඩ දානු මේක යට දානු මේක. ලොකු කොටුව ඇතුලේ මේක. විකල්ප ක්‍රමේ පොඩි කොටුව ඇතුලේ මේකේ ලොකු කොටුව ඇතුලේ මේක. රයිට් කරා.
හරි ප්‍රශ්න දෙකක් අහන්න පුතේ. හොඳයි. අපි යන් ඊළඟ ප්‍රශ්න දෙකක් අහන්න ඊළඟ. හොඳයි. ඊට පස්සේ නෝ ලස්සන මාතෘකාව මොකක්ද පුතේ මාතෘකාව? දේශීය ඉතුරුම් අනුපාතය. මොකක්ද ඊළඟ මාතෘකාව? දේශීය ඉතුරුම් අනුපාතය. තරු දෙකක් දාගන්න. ඊටම වැදගත්. දේශීය ඉතුරුම් අනුපාතය. දේශීය ඉතුරුම් අනුපාතය. දේශීය ඉතුරුම් අනුපාතය. හරිද? right. යම් දේශීය ඉතුරුම් අනුපාතය. පුතේ මතක තියාගන්න මේ ආර්ථිකයේ ගොඩක් අනුපාත ඕනම සංඛ්‍යාවක් අනුපාතයක් විදියට පෙන්වන්නේ දලදේශීය නිෂ්පාදනයට අනුරූපීවයි. දලදේශීය නිෂ්පාදනයට සාපේක්ෂවයි. මොකද කිව්වද? අපි සාමාන්‍යයෙන් ආයෝජන අනුපාතය, ඉතුරුම් අනුපාතය හරිද? ඔය බොහෝ අනුපාත සංකල්ප අපි පෙන්වන්නේ ජාතික ගිණුම්කරණයේදී දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් විදිහට. දැන් අපිට ඉස්සරහා එනවා රාජ්‍ය ණය පොලි අනුපාතය නේද? රාජ්‍ය ණය සේවා අනුපාතය, රාජ්‍ය ණය බර. අපි සියල්ල පෙන්වන්නේ පුතේ දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් විදිහට. as a percentage gross domestic product. දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් විදිහටයි පෙන්වන්නේ. තොර දේශීය ඉතුරුම් අනුපාතය කියන්නේ මෙන්න මේක. මොකක්ද මේ? දේශීය ඉතුරුම් අනුපාතය සමානයි ඉරයට දානවා පුතේ දලදේශීය නිෂ්පාදනය. වෙළඳපොළ මිලට දලදේශීය නිෂ්පාදනය. වැඩි කරන උදේ දානවා පුතේ දේශීය ඉතුරුම්. අර කුමන හෝ සූත්‍රයෙන් ගත්ත දේශීය ඉතුරුම්. වැඩි කරනවා පුතේ 100ට 100. ඔන්න ඔකට කියනවා දේශීය ඉතුරුම් අනුපාතය. බලන්න කියන මොකක්ද? කිසියම් වර්ෂයක දේශීය ඉතුරුම් පරිමාණ වර්ෂයේ වෙළඳපොළ මිලට දලදේශීය නිෂ්පාදනයේ අනුපාතයක් ලෙස දැක්වීම. එහෙනම් මතක තියාගන්න මොකද පුතේ? කිසියම් කාල පරිච්ඡේදයක් තුල දේශීය ඉතුරුම් ප්‍රමාණය වෙළඳපොළ මිලට දල දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් විදියට දැක්වුවොත් ඔකට කියන පුතේ මොකද? දේශීය ඉතුරුම් අනුපාතය. ලස්සන දාගන්න. මට පොඩ්ඩක් මෙසේජ් දාන්න පුතේ පොඩ්ඩක් තේරෙනවද කියලා පොඩ්ඩක් මෙසේජ් දාන්න ආයෙ කියලා දෙන්නම් පුතේ. හරි මෙසේජ් හැදුවා. දැන් හැදුවා. හරි. දැන් හැදුවා පුතේ. දැන් හැදුවා. right. වියදම් ප්‍රවේශ ඔක්කොම වගේ YouTube දාලා තියෙන්නේ.
ඔය මල්චා මధుභාෂිනිත් එක්ක කතා කරන කෙනා කරුණා කරලා යනවද? ඔන්ලයින් දැනගස්සනවා හරිද? රයිට්. යන්න. හරි. එනමුතේ දේශීයතුරුම් අනුපාතය සමානයි. දේශීයතුරුම් බෙදීම වෙළඳපොළ මිලට දළදේශ නිෂ්පාදනය වැඩි කිරීම සීවි. ඔබට ගැටලුවක් ඇති වුණොත් යන්න YouTube channel එකට වීඩියෝ කරන් බලන්න එච්චරයි. පැහැදිලිද? මෙයාට දෙයක් නැහැ. හොඳයි. යන් ඊට පස්සේ පුතේ තවත් දෙයකට. මොකද්ද? ජාතික ඉතුරු. ඔන්න තවත් කන්සෙප්ට් එකක්. මොකද්ද? ජාතික ඉතුරු. තවත් සංකල්පයක් මොකද්ද පුතේ? ජාතික ඉතුරු. තවත් සංකල්පයක් මොකද්ද? ජාතික ඉතුරු. හරිද? ජාතික ඉතුරු. පුතේ ජාතික ඉතුරුම් කියන්නේ මේකයි. හරිද? රයිට්. වාක්‍යය බලන්න කියලා. ජාතික ඉතුරුම් යනු වැය කළ හැකි දළ ජාතික ආදායමෙන් පාරිභෝජනයට යොදා නොගත් කොටසයි. මෙන්න මෙහෙම මතක තියාගන්න පුතේ ෂෝක් එක. මෙන්න මෙහෙම මතක තියාගන්න. හරිද? මේ මතක තියාගන්න. දේශීය ඉතුරුම් සමානයි දල දේශීය නිෂ්පාදනය අඩු කරනවා පුතේ මුළු පාරිභෝජනය. මුළු පාරිභෝජනය කියන්නේ පුතේ සීතන G. හරිද? රයිට්. එහෙනම් බලන්න හොඳට දේශීය ඉතුරුම් සමානයි දල දේශීය නිෂ්පාදනය ඍණ මුළු පාරිභෝජනය. ඔය දැන් ආවේ කියලා මේ දාලා තියෙන්නේ. ඔය දැන් ආව නම් හෙටම එනෝ ගිහිල්ලා YouTube බලලා. වෙලාවට පන්තියට එන්න දන්නේ නැත්තා. ඕම ගිහිල්ලා හෙටම එනවා. මොන පොල් බූරුවෙක්ද ඔයි. මෙච්චර මේකවත් 3ට වරෙන් පන්තියට ගිහලා. දැන් ආව නම් ඕම් ඉඳලා අද එකක් බලලා හෙට එකක් බලලා ඊළඟ අලුත් පාඩමට වනා හරි. රයිට්. දේශීය ඉතුරුම් කිව්ව කොහොමද? දල දේශීය නිෂ්පාදනයෙන් මුළු පාරිභෝජනය අඩු කළාට පස්සේ ලැබෙන අගය. නපුවා මෙහෙම නිර්වචනය කළේ කොහොමද? දල දේශීය නිෂ්පාදනයෙන් පාරිභෝජනයට යොදා නොගත් කොටස දේශීය ඉතුරුම් වේ. කොහොමද පුතේ කොහොමද අය කියමු? දල දේශීය නිෂ්පාදනයෙන් මුළු පාරිභෝජනයට යොදා නොගත් කොටස දේශීය ඉතුරුම් වේ. ඉතාම සරලයි ඒ විදිහටම නිර්වචනය කරන්න. ජාතික ඉතුරුම් හැදෙන්නේ මෙහෙමයි. ජාතික ඉතුරුම් කියන්නේ මෙන්න මේවා. ඒ ගණන් හදද්දි මේ ඉතාම ලේසි. ගන්නවා පුතේ වැය කළ හැකි දල ජාතික ආදායම. මොකද ගන්නේ පුතේ? වැය කළ හැකි දල ජාතික ආදායම. මොකද ගන්නේ? වැය කළ හැකි දල ජාතික ආදායම. හරිද? ඒකෙන් අඩු කරනවා පුතේ මුළු පාරිභෝජනය. මුළු පාරිභෝජනය හැදෙන්නේ කොහොමද? C ධන G.
එහෙනම් බලන්න පුතේ එක මිටට එක රටාවට අපිට නිර්වචන දෙක කරන්න පුළුවන්. කොහොමද? දලදේශීය නිෂ්පාදනයෙන් පාරිභෝජනයට යොදා නොගත් කොටස දේශීය ඉතුරුම් වේ. දලදේශීය නිෂ්පාදනයෙන් පාරිභෝජනය අඩු කළාට පස්සේ ලැබෙනවා. ඊට පස්සේ පුතේ වැය කළ හැකි දල ජාතික ආදායමෙන් මුළු පාරිභෝජනයට යොදා නොගත් කොටස ජාතික ඉතුරුම් වේ. ඔන්න නිර්වචන දෙකම කිව්වා. මොකද්ද පුතේ? වැය කළ හැකි දල ජාතික ආදායමෙන් පාරිභෝජනයට යොදා නොගත් කොටස ජාතික ඉතුරුම් වේ. එහෙනම් දැන් ටකල් නිර්වචන දෙක කොහොමද කියමු? නිර්වචන දෙක කොහොමද කියමු? කොහොමද කියන්නේ? දලදේශීය නිෂ්පාදනයෙන් පාරිභෝජනයට යොදා නොගත් කොටස දේශීය ඉතුරුම් වේ. වැය කළ හැකි දල ජාතික ආදායමෙන් පාරිභෝජනයට යොදා නොගත් කොටස ජාතික ඉතුරුම් වේ. දලදේශීය නිෂ්පාදනයෙන් අඩු කළ මුළු පාරිභෝජනයේ දේශීය ඉතුරුම්. වැය කළ හැකි දල ජාතික ආදායමෙන් මුළු පාරිභෝජනය අඩු කළොත් එන්නේ ජාතික ඉතුරුම්. පැහැදිලිද? right. කියවන ලස්සනට highlight කරන්න එක. හරිද? right. ලස්සන දාගන්න. හරිද? right. ඔව්. දැන් පුතේ එන්න highlight කරන්න මේ වචනේ. මොකද්ද highlight කරන වචනේ? ජාතික ඉතුරුම් යනු ඔන්න ඔතන highlight කරන්න තියෙන්නේ. වැය කළ හැකි දල ජාතික ආදායමෙන් පාරිභෝජනයට යොදා නොගත් සම්පත් ප්‍රමාණයයි. එන බලන්න ලස්සන ලියන්න. 32 වෙනි පිටුවේ උඩ කොටුවේ 32 පිටුවේ උඩ කොටුව ජාතික ඉතුරුම් යනු වැය කළ හැකි දල ජාතික ආදායමෙන් පාරිභෝජනයට යොදා නොගත් සම්පත් ප්‍රමාණයයි. හරිද? right. සූත්‍ර ටික ලියාගෙන ගණන් හදනවා. හරිද? right. අර දරුවෙක් වචන 120ක විතර රචනාවක් කියලා තිබුණා. ඒ දරුවෝ YouTube බලන්න පුතේ රචනා ලියන්න ඕනේ නැහැ ඔච්චර. හරිද? වේදම් ප්‍රවේශي කොමටික YouTube අප්ලෝඩ් කරලා තිබුණා. ඔයා ගිහින් YouTube එක බලන්න ඕනේ. රචනා ලියන්නේ නැහැ. යන් ඊළඟ. හොඳයි. දැන් මම පුතාට ඔන්න ගැඹුරු ධර්මයක් කියලා දෙන්න යන්නේ. මොකද්ද කියලා දෙන්න යන්නේ? ගැඹුරු කරුණක් කියලා දෙන්න යන්නේ. එහෙනම් මේ ජාතික ඉතුරුම් හොයන්නේ කොහොමද? ඊටාම සරලයි. කොහොමද මේ ජාතික ඉතුරුම් හොයන්නේ? කොහොමද ජාතික ඉතුරුම් හොයන්නේ? මෙන්න ජාතික ඉතුරුම් හොයන විදිය. මෙන්න ජාතික ඉතුරුම් හොයන විදිය. ජාතික ඉතුරු. හොඳට බලාගෙන. ගණන් හදනකොට easy. ගණන් හදනකොට තාම ලේසි. වැය කළ හැකි දල ජාතික ආදායම ගන්න.
මොකද ගන්න පුතේ? වැය කළ හැකි දල ජාතික ආදායම අඩු කරනවා මොකක්ද? මුළු පාරිභෝජන. දැන් අපි මේක ලිය හොඳට බලමු. බලන්න හොඳට ලිය බලමු. ජාතික ඉතුරුම් අපි සංකේතවත් කරනවා SN savings national. හරිද? right. සමානයි වැය කළ හැකි දල ජාතික ආදායම. හරිද? වැය කළ හැකි දල ජාතික ආදායම හැදෙන්නේ මොන කෑලි වලින්ද? පුතා එක තැනක පොතේ ලියාගෙන ඇති ඔය සංකේත ටික පෙළන්න තිබ්බ. දල දේශීය වේදම, දල ජාතික ආදායම, වැය කළ හැකි දල ජාතික ආදායම සංකේත වලින් ලියලා තියෙනවනේ තැනකට. එතෙන්ට පෙළලා. පුතා පොතේ තැනක ලියලා ඇති සංකේත වලින්. පොතේ තැනක ලියලා ඇති සංකේත වලින්. තැනක ලියලා ඇති සංකේත වලින්. මතකද? right. මට කියන්න දැන් පුතාටම ඇත්ත වශයෙන්ම හදන්න පුළුවන් මේව. එක සැරයක් කියලා දුන්නම ටක් ගාලා හදන්න පුළුවන්. දැන් බලමු මේ කොහොමද එන්නේ? වැය කළ හැකි දල ජාතික ආදායමට එන කෑලි ටික මට කියන්න. CN. තව GN. තව IN. ඔය තුන එකතු කරන නමක් කියන්නේ දලදේශීය වියදම. දලදේශීය වියදම. NX එනවා. NX එන මොකද? සුද්ධපණ. දැන් මොකද? දලදේශීය නිෂ්පාදනය. දලදේශීය නිෂ්පාදනය. හොඳට බලන්න. දැන් මොකද? සුද්ධ දැන් මොකද? F අකුර දානවා. සුද්ධ විදේශ ප්‍රාථමික ආදාය. දැන් දල ජාතික ආදාය. හරිචෝ. දැන් මොකද? දැන් මොකද? වැය කළ හැකි දල ජාතික ආදාය. මේක තුන් පාරකට වඩා ලියලා ඇති. පැහැදිලිද? මේක තුන් පාරකට වඩා ලියලා ඇති. බලන්න. සීදන ජීදන I මොකද්ද? දලදේශීය වියදම. NX එකතු කළා. දලදේශීය නිෂ්පාදනය. F එකතු කළා. F අකුර එකතු කරා. මොකද්ද? දල ජාතික ආදාය. R අකුර එකතු කළා. වැය කළ හැකි දල ජාතික ආදාය. පැහැදිලිද? එහෙනම් පුතේ මේ ලියලා තියෙන්නේ මොකක්ද? දල ජාතික ආදායම හැදෙන්න වියදම් ප්‍රවේශය ඕන කෑලි ටික. මේ ලියලා තියෙන්නේ දල ජාතික ආදායම හැදෙන්න වියදම් ප්‍රවේශයේදී එකතු කරන කෑලි ටික. හරිද? right. අඩු කරන්න ඕන පුතේ මොන කෑලි දෙකද? මුළු පාරිභෝජනය. ඒ කියන්නේ C ධන G. C ධන G අඩු කරන්න. සංකේත වලින් ගේම ගහන්න දැන්. මං කිව්ව ඒකයි. ඔය දරුවෙක් තේරෙන්නේ නැහැ කියන දරුවෙක් ඉන්නවා නම් ඒක මේක බලලා අපවාදයක් නෙවෙයි. උට හොඳම වැඩේ තමයි මේක අතහැරලා දාන එක. කියන සිංහලෙන් කොහොම බලලා ඉන්න ඕන වීඩියෝ එක කියලා මැසේජ් එකකුත් දැම්මා. එහෙම ඉන්නේ නැති අය එහෙම වැඩක් නැහැ. ඔය මේක අතහැරලා ගිහිල්ලා ඊළඟ අවුරුදු විතර විභාග කරා. තේරෙනවද? වීඩියෝ බලලා ඉන්න කියන දවස අනිවාර්යෙන්ම බලලා ඉන්න. නිකන් කුකුලා වගේ ඉන්නේ නැහැ පන්තියට ෆෝන් එකත් ඔන් කරගෙන. පැහැදිලිද? කලින් දවසේ කළේ මොනවද? මට දුන්නු වැඩ මොනවද? මොනවද මං කරන්න ඕනේ? ඒවා බුද්ධියෙන් විමසලා තමයි එන්නේ. පැහැදිලිද? එහෙම නැතුව වෙලා බැලුවා, කම්මැලිකම නැගිට්ටා, ෆෝන් එක ගත්තා. ඒව බෑ. හරිද? බලලා ඉන්න. අද මේක තේරෙන්නේ නැත්නම් මේ බලපු නැති හාදේ ඒක අපි කියනවා 2023 විතර ලියන්න පුළුවන්. කොරෝනාත් ඉවර වෙලා. හරිද? right.
then SA ජාතික ඉතුරු. අපි වැය කළ හැකි දළ ජාතික ආදායම වියදම් ප්‍රවේශ දිගත්තේ කොහොමද? C එකතු කළා, G එකතු කළා, I එකතු කළා, NX එකතු කළා, F එකතු කළා, R එකතු කළා. වචන වලින් කිව්වොත් කුටුම්බ පාරිභෝජනේ, රාජ්‍ය පොදු පාරිභෝජනේ, දල ආයෝජනේ, සුද්ධ අපනයන, සුද්ධ විදේශ ප්‍රාථමික ආදායම්, සුද්ධ විදේශ වර්තන සංක්‍රාම. නැකෙමින් C ධන, G ධන, I ධන, NX ධන, F ධන, R. ඍණ. මේක ඇතුළ වැඩි කරලා දාමු පුතේ. වැඩි කළාම එන්නේ කොහොමද? C ධන G. C ධන G. හරි C ධන G. දැන් මගේ පුතේ මෙන්න. දැන් මොකද වෙන්නේ? මේ C ට මේ C සුළුයි. මේ G ට මේ G සුළුයි. ඉතුරුනේ මොනවද පුතේ? SN සමානයි ඉතුරු වෙච්ච කැලේ I ධන NX ධන F ධන R. ඔන්න ඉතුරු වෙච්ච කැලේ තුන. මොකද ඉතුරුනේ? ආන්න හරියට දැන් මේක අර අවබෝධ වෙනකොට හරිය සතුටක් දැනෙන්නේ. යට ටග්ගාල් තේරෙනවා. ගොම්මැට්ට වගේ නෙවෙයි. IQ මොකක්ද? ඉතුරු වෙච්ච කැලේ ටික දැන් කියනවා. දල ආයෝජන. ඔය බුද්ධි අහගෙන තින්නේ. ඔයා ෆෝන් එක බලනවා මට පේනවා බලනවාද ඔයා කොන්ටෙන්ට් වෙහිලා තින්නේ. I දල ආයෝජන. NX සුද්ධ අපනයන. F සුද්ධ විදේශ ප්‍රාථමික ආදායම. R සුද්ධ විදේශ වර්තන සංක්‍රාම. පැහැදිලිද? සුද්ධ විදේශ වර්තන සංක්‍රාම. හරිද? right. මම දැන් දරුවෙක්ගෙන් අහන ප්‍රශ්නයක්. මම මේක තවත් ලියන්න. මම මේක තවත් කෙටි කරන්න. SN සමානයි I මට පුතේ කියන්න ඔන්න ඔය කෑලි තුනටම කියන්න පුළුවන් තනි නමක් ඊයේ දවසේ අපි කිව්වා. NX F R සුද්ධ අපනයන, සුද්ධ විදේශ ප්‍රාථමික ආදායම් R. ඔය තුනටම කියන්න පුළුවන් නමක් ඊයේ දවසේ කියලා. මෙහෙත් කරන්න බලන්න. හොඳයි. දරුවෝ දෙන්නෙක් වගේ මැසේජ් කරලා තියෙනවා. 3 දෙනෙක් ඉන්නවා. හරි. දරුවෝ 3 දෙනෙක් හරියට මැසේජ් කරනවා. ඇති. 3 දෙනෙක් කියන්නේ ඇති. පුතේ බලන්න හොඳට ඊයේ දවස් වෙලා ඊයේ දවස් වෙලන සංකේත වලින් කරපු එකට පෙළන්න. ජංගම ගිණුමේ ශේෂය කියන තැනට පෙළන්න. ජංගම ගිණුමේ ශේෂ තැනට පෙළන්න. පෙළන්න. 27 වෙනි පිටුවද කොහෙද ලිව්වේ? බලන්න ඒකේ 27 වෙනි පිටුවේ හොඳට බලන්න. දිනෙත්‍රා වැරදි. වයිඩි හොඳට බලන්න. 27 වෙනි පිටුවේ බලන්න. NX කිව්වේ සුද්ධ අපනයන. රතු පාට ලස්සන රංග සංකේත දාලා කොටු කරලා තියෙනව නේද? right. F කිව්වේ සුද්ධ විදේශ ප්‍රාථමික ආදායම්. ප්‍රාථමික ආදායම් ගිණුමේ ශේෂය. භාණ්ඩ හා සේවා ගිණුමේ NX කිව්වේ මොකක්ද? භාණ්ඩ හා සේවා ගිණුමේ ශේෂය. F කිව්වේ සුද්ධ විදේශ ප්‍රාථමික ආදායම්. මේක R කිව්ව මොකක්ද? ජංගම ගිණුමේ ශේෂය. එහෙනම් පුතේ මම මෙතෙන්ට ලස්සනට දානවා මේ තුන වෙනුවටම ලියනවා ජංගම ගිණුමේ ශේෂය. භාණ්ඩ හා සේවා ගිණුමේ ශේෂය, ප්‍රාථමික ආදායම් ගිණුමේ ශේෂය, ජංගම ගිණුමේ ශේෂය.
ඔය තුනටම අපි කියනවා පුතේ නම මොකද්ද කියන නම පුතේ? මොකද්ද කියපු නම? ජංගම ගිණුමේ ශේෂය. තේරෙනවද? එහෙනම් මම පුතේ ලස්සන සූත්‍රයක් ලියමු. ලස්සන සූත්‍රයක් ලියමු. කොහොමද මේ සූත්‍රය තියෙන්නේ? ඔන්න ලස්සන සූත්‍රයක් ලියමු. ඒ තමයි මෙන්න මෙහෙම ලියමු. ජාතික ඉතුරුම් සමානයි. ජාතික ඉතුරුම් සමානයි. මේ මොකක්ද? අයිකුවේ මොකක්ද? දල ආයෝජන. දල ආයෝජන. BOC කුවේ මොකක්ද? ළඟමකෝ නෙවෙයි මොකක්ද? BOC කුවේ ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ ශේෂය. ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ ශේෂය. ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ ශේෂය. හරිද? right. දැන් මගේ පුතේ ඕක දාන්නේ මෙන්න මෙතනින්. කොතනින්ද? ඕක දානවා මෙන්න මෙතන. තිස්තුන්වෙනි පිටුවේ උඩ හරියට අහගෙන ඉන්නේ. තිස්තුන්වෙනි පිටුවේ උඩ මෙන්න මේ උඩම මේ ටික දාලා තිස්තුන්වෙනි පිටුවේ තියෙන උඩ කොටුව ඇතුලේ ඕක දාන්න. හරියට දාන්න මතකයි නේද? තිස්තුන්වෙනි පිටුවේ උඩම මේක ලියලා උඩම මේක ලියලා තිස්තුන්වෙනි පිටුවේ උඩ තියෙන කොටුව ඇතුලේ මේක ලියන්න. කරන්න බලන්න. අන්තිම දරුවෝ 3 දෙනෙක් දක්ෂ දරුවෝ 3 දෙනෙක් ඒකටත් ඕවර් දෙකට උත්තරේ කියනවා. දැන් මේකේ BOC කියලා ටක් ගාලා මැසේජ් කරා. හොඳයි දරුවෝ. 3 දෙනෙක් ඉතින් ඇති අතරම. 33 පුතේ 33 ලක්ෂාන් මට ඔයාගේ පොත පොඩක් පෙන්නන්න. මට මේ පළවෙනි පොත ඔයා ලියපු සූත්‍රය පොඩක් පෙන්න. කැමරාවට අල්ලන්න එක දරුවේ අනේ පොත පෙන්නන්න. 32 පිටුවේ උඩම සූත්‍රය ලිව්වා නේද? right. හොඳයි. තපට අල්ලන්න කැමරාව පෙන්න. නෑ 32 පිටුව බෙල්ල. 32 පෙන්නන්න පුතේ. හරි. හරිද? right. දැන් හොඳට බලන්න පුතේ කල්පනා කළා. ඇති දෙයක් නෑ නේද? දලායෝජනය සංකේත වලින් ලියවන්නයි කියන්නේ. ජාතික ඉතුරුම් හොයන්නේ කොහොමද? ජාතික ඉතුරුම් හොයන්නේ කොහොමද? වැය කළ හැකි දල ජාතික ආදායමෙන් අඩු කරන මුළු පාරිභෝජනය. වැය කළ හැකි දල ජාතික ආදායම හැදෙන්නේ කොහොමද? C ධන D ධන I ධන NX ධන F ධන R. අඩු කළා C ධන G. ඊළඟට C G I NX F R වැඩි කළා ඍණ ලකුණෙන් ඇතුළ. ඍණ C ඍණ G. SN සමානයි I ධන NX ධන F ධන R. ඉතුරු වෙච්ච කැලට ගිලු. මේ NX ධන F ධන R NX කියන්නේ භාණ්ඩ හා සේවා ගිණුමේ ශේෂය. F කියන්නේ ප්‍රාථමික ආදායම් ගිණුමේ ශේෂය. R කියන්නේ සංක්‍රාම ද්විතීක ආදායම් ගිණුමේ ශේෂය. ඔය තුනේ එකතුව කියන්නේ මොකද්ද පුතේ? BOC. ඔය තුනේ එකතුව කියන්නේ මොකද්ද? BOC. right. හරිද? ඒ දෙක නේද? ආයෝජන පදනම් කරගනිමින්. දැන් ලියන්න පුතේ එන්න 32 පිටුවේ
දේශීය ඉතුරුම් පදනම් කර ගනිමින් කියලා තියෙනවනේ. අපි දෙක කළේ. 33 පිටුවේ දෙවැනි එක කළා. දැන් එකට එන්න පුතේ 32 පිටුවේ 1. මං තව සූත්‍රයක් හදනවා. ඒක ඉවරයි. එහෙනම් හොඳින් මතක තියාගන්න පුතේ. දලායෝජනයට ජංගම ගිණුමේ ශේෂය එකතු කරාම එන්නේ මොකක්ද? හොඳට බලන්න. හොඳට බලන්න. දලායෝජනයට ජංගම ගිණුමේ ශේෂය එකතු කරාම එන්නේ මොකක්ද? මොකක්ද එන්නේ පුතේ එකතු කරාම? එකතු කරාම එන්නේ මොකක්ද? ජාතික ඉතුරු. ආයෙ කියන මොකක්ද? දලායෝජනයට ජංගම ගිණුමේ ශේෂය එකතු කරොත් එන්නේ මොකක්ද? ජාතික ඉතුරු. දැන් අපි 32 පිටුව උඩ ඉඳලා පුරවගෙන ඉන්න හදා. හරි? right. 32 පිටුව ආයෙ උඩ ඉඳලා පුරවගෙන ඉන්න හදා. මේ පාඩම කළා පුතේ ඔබට නොතේරෙන ප්‍රමාණයක් තිබුණා නැවත කරනවා. පැහැදිලිද? නැවත කරනවා එහෙම අතාරින්නේ නැහැ. දැන් 32 පිටුව උඩ ඉඳලා ඉන්න. මුල ඉඳලා කියමු. 32 පිටුව ෆිල් කරන්න හදන්නේ උඩ ඉඳලා එනවා. ජාතික ඉතුරුම් යනු වැය කළ හැකි ජාතික ආදායමෙන් පාරිභෝජනයට යොදා නොගත් සම්පත් ප්‍රමාණයයි. පළවෙනි කොටුවේ ලියන්න පුතේ සූත්‍රය ජාතික ඉතුරුම් සමානයි ජාතික ඉතුරුම් සමානයි වැය කළ හැකි දල ජාතික ආදායම ලියපු දරුවෙක් නම් ඕනේ ඍණ මුළු පාරිභෝජනය 32 පිටුවේ උඩම පළවෙනි කොටුව ජාතික ඉතුරුම් සමානයි වැය කළ හැකි දල ජාතික ආදායම ඍණ මුළු පාරිභෝජන වියදම පළවෙනි කොටුව ෆිල් කරා. හරිද? right. හරිද? right. ඊළඟ ජාතික ඉතුරුම් ප්‍රමාණය පහත විකල්ප ක්‍රම ඔස්සේද ගණනය කළ හැකිය. ජාතික ඉතුරුම් පහත විකල්ප ක්‍රම ඔස්සේද ගණනය කළ හැකිය. ඔන්න විකල්ප ක්‍රම දෙන්න හදා. දැන් දෙන්න හදන්නේ මොකද්ද පුතේ? විකල්ප ක්‍රම. දැන් මම ආයෙ අර සංකේත ටික මුලින් ඉඳලා ලියනවා. ප්‍රඥා ගෝචර දරුවෙක් ඉන්නවා ටක් ගාලා අල්ලගන්න. මේ බලන්න. ජාතික ඉතුරුම් සංකේතය මොකක්ද? SN. වැය කළ හැකි දල ජාතික ආදායම හැදෙන්නේ කොහොමද? දැන් ගෙදර ඉන්න වෙලාවට වැලි පිල්ල අරගෙන ලියනවා. අඟුරු කෑල්ලක් අරන් ලියන. නේද? එහෙමයි ඉගෙන ගන්න දරුවෝ. ඔය අර ලියන මේවා. පුටු ගන්න. C ධන G ධන I. මොකද්ද? දල දේශීය වියදම. එකතු කළා NX. දැන් මොකද්ද? දල දේශීය නිෂ්පාදන. එකතු කළා F. දැන් මොකද්ද? දල ජාතික ආදායම. එකතු කළා R. දැන් මොකද්ද? වැය කළ හැකි දල ජාතික ආදායම. අඩු කළා පුතේ මුළු පාරිභෝජනය. මුළු පාරිභෝජනය මොකද්ද? C ධන G. දෙවෙනි පේජ්. SN සමානයි C ධන I ධන C ධන G ධන I ධන NX ධන F ධන R. ඍණ ලකුණු වැඩි කරමු ඇතුළේ. කොහොමද එන්නේ? ඍණ C ඍණ G. හරි. SN සමානයි C ට කැපෙන පුතේ C. G ට කැපෙන පුතේ G. එන්නේ මොකක්ද? NX ධන F ධන R. හරි. ඉතුරු වෙච්ච කෑල්ල ටික ලියමු. මොනවද ඉතුරුනේ? I ඉතුරු වුණා. NX ඉතුරු වුණා. R ඉතුරු F ඉතුරු වුණා. R ඉතුරු වුණා. හරිද? right. දැන් ලස්සන සූත්‍රයක් ගන්න හදන්න. බලාගෙන ඉන්නවා S2 ලොක් කරා. සූත්‍රය හැදෙන හැටි. උතර මෙහෙමයි තියෙන්නේ.
මම නම් සාම්ප්‍රදායික පන්තියක වගේ සූත්‍ර ටික දෙන්න ඕන ලියාගෙන පාඩම් කරපන්. ඔයාලට ගියා හරි ලේසි. අපිට සූත්‍ර ටික දුන්නා අපි ඒක ලියාගත්තා. හැබැයි මොලේ මොනවත් නැහැ. මේ මොලේට යමක් දෙන්න හදා. නැත්නම් මට මේ මෙච්චර මේ පැයක් ගාණක් අරගෙන මේ කියන්න ඕනේ. අන ලියාගන්නේ සූත්‍ර නැත්නම් පොතක print කරලා දෙනවා. එහෙම කරන්න පුළුවන්. ඔය ඊට වඩා හොඳ මේ හරි මේ විනෝද ජනකයි මේක. මේ වලට කියන විනෝදයි නේද? කැපිලා යන වකුරු අලුත් සූත්‍ර එනවා. එකිනෙකට සූත්‍ර සම්බන්ධයි. ඔන්න දැන් මම හපනට කතා කරා. හපනෙක් ඉන්න නම් මට ටක් ගාලා මෙසේජ් කරන්න. දෙන්නෙක් වගේ ඉන්න මේ පන්තියේ හපන්න. තුන්දෙනෙක් ඉන්න. ඔන්න ඔය දෙකට එකතු කළාම කියන්න පුළුවන් නමක් තියෙන පුළුවන් නම් මට කියන්න. ඇත්තකින් දලදේශීය නිෂ්පාදනය කියලා එකක් ගහලා. මේ දෙක කුරාම දලදේශය. මේ මං කියවනේ මේ වැඩක් නැහැ මේ ටීම් එක. සයියෝ. එක ළමෙක් හරියට කිව්වා. එක ළමයා තාම හරියට කිව්වේ. මම හොතර බලාගෙන ඉන්නේ. එක ළමෙක් තාම හරියට කිව්වේ. මැසේජ් නම් එවන 100ක් විතර. පෙන්නන පොතපත්තට 31 වෙනි පිටුවේ උඩ බලනවා. 31 වෙනි පිටුවේ උඩ හොඳට බලනවා. ඔය දැන් ඉති මැසේජ් කළා වැඩක් නැහැ. ඉතින් පිටුව බලලා. මොකද්ද පුතේ nx ධන i කිව්වේ මොකක්ද? i ධන nx කිව්වේ මොකක්ද? sd. sd කිව්වේ මොකක්ද? දේශීය ඉතුරු එකම දරුවයි මැසේජ් කරේ. f ධන i. හරිද? right. එහෙනම් මේ දෙකට කිව්වා sd f ධන i. දැන් මම සංකේතවල ලියන්නේ. හරිද? සංකේතවල ලියන්න. ලියමු සංකේතවල. ජාතික ඉතුරු. පේනව නේද ළමයි? ජාතික ඉතුරු. ජාතික ඉතුරු සමානයි. ජාතික ඉතුරු සමානයි. SD කිව්වෙ මොකද්ද පුතේ? දේශීය ඉතුරු. දේශීය ඉතුරු. F කිව්වෙ මොකද්ද පුතේ? සුද්ධ විදේශ ප්‍රාථමික ආදායම. සුද්ධ විදේශ ප්‍රාථමික ආදායම. R කිව්වෙ මොකද්ද පුතේ? සුද්ධ විදේශ වර්තන සංක්‍රාම. සුද්ධ විදේශ වර්තන සංක්‍රාම. සුද්ධ විදේශ වර්තන සංක්‍රාම. සුද්ධ විදේශ වර්තන සංක්‍රාම. ලස්සනයි සූත්‍රය. right. එහෙනම් මගේ පුතේ දැන් පුතාට තියෙන්නේ එන්න 32 වෙනි පිටුවට ඇවිල්ලා දේශීය ඉතුරුම් පදනම් කරගනිමින් කියලා තියෙනවනේ. ඒට යට ලොකු කොටුවයි පොඩි කොටුවයි ලොකු කොටුවයි තියෙනවනේ. ඒකේ පුතේ පොඩි කොටුව ඇතුලේ මේක ලොකු කොටුව ඇතුලේ ගණනය කිරීමේ. පොඩි කොටුව ඇතුලේ මේක ලොකු කොටුව ඇතුලේ මෙන්න මේ ගණනය කිරීම. බලන්න එපා එක්කෙනෙක් බෝඩ් එක දිහා. බෝඩ් එක දිහා බලන්න තුහලා උඩුව. දැන් බෝඩ් එක බලන්න තුහලා දාන්න බලන්න. වැඩ්ඩා වගේ. දැන් වෙන අවුරුදු වල පන්තිය දිහා බලුවා මට පේන්නේ මැණික් ගොඩක් වාගේ. ඉඳලා හිටලා ගොමරිට් දෙකක් තුනක් තියෙනවා. වෙනද මට පන්තිය දිහා බලුවම පේන්නේ
මැණික් ගොඩක් ඉඳලා හිටලා ගොමරිට් දෙකක් තුනක් තියෙනවා. තිරුවානා කැට වගේ වටින් නැතිව දෙකක් තුනක් තියෙනවා. මට මේ පාර පන්ති දිහා බැලුවම් පේන්නේ ගොමරිට් දෙකක් මැද ගොමරිට් ගොඩක් මැද යන්තම් මැණිකක් දෙකක් තියෙනවා. බලන්න වෙනත මම කියන මම උදාහරණ වලින් කියන ඔය තත්ත්වේ මට වෙනදා කියන්නේ ගිය අවුරුදු වල පෙනුනේ කොහොමද? මැණික් ගොඩක් මැද තිරුවානා කැට ගොමරිටි දෙකක් තුනක් තියෙනවා. මට මේ පාර කියන්නේ 2021 පේන්නේ තිරුවානා කැට ගොඩක් උඩ ගොමරිට් ගොඩක් උඩ මැණිකක් දෙකක් තියෙනවා. ප්‍රශ්නයක් අහුවම ඒකට මට පේන උත්තර. මේක ඉතින් කරන්න ඕන පුතේ වැඩ කරන්න ඕන. දැන් හෙට පොයේ කියලා බෑ ඉතින්. හෙටත් වැඩ කරන්න ඕන. right. හොඳයි. එහෙනම් පුතා තේරුණා නේද? right. මම ආයෙ කියලා දෙන්න. ආයෙ කියලා දෙන්න. බලන්න. මෙන්න තවත් සූත්‍රයක්. ජාතිකේ තුරුම් සොයන සූත්‍රයක්. හරිද? ජාතිකේ තුරුම් සොයන සූත්‍රයක්. මොකක්ද සූත්‍රය? ජාතිකේ තුරුම් හොයන්නේ කොහොමද පුතේ? සූත්‍රෙන් සූත්‍රයක් පෙන්න. හරිද? ජාතිකේ තුරුම් සමානයි වැය කළ හැකි දල ජාතික ආදායමෙන් මුළු පාරිභෝජනය අඩු කරන. වැය කළ හැකි දල ජාතික ආදායමෙන් මුළු පාරිභෝජනය අඩු කරන. වැය කළ හැකි ජාතික ආදායම හැදෙන්නේ කොහොමද? C ධන, G ධන, I ධන, NX, F, R. ඊයේ වැඩි ඈතක නෙවෙයි ඊයේ. අඩු කළා C ධන G. C ධන, G ධන, I ධන, NX, F, R, C, G. C ට C, G ට G කැපුණා. ඉතුරුනේ මොනවද? I, NX, F, R. මේ NX සහ I සහ NX ගත්තම අපි කියනවා දේශීය ඉතුරුම් SD. F, R දෙක එකතු කරලා. ඒතර නෝ SD කියන්නේ මොකක්ද? දේශීය ඉතුරුම්. ඊට පස්සේ පුතේ F කිව්වේ සුද්ධ විදේශ ප්‍රාථමික ආදායම. R කිව්වේ සුද්ධ විදේශ වර්තන සංක්‍රාමක. තේරුණා නේද? right. හොඳයි. හොඳයි. එහෙනම් මගේ පුතේ අපි අලුත් සූත්‍රයක් හැදුවා. මොකද්ද? දේශීය තුරුම් ධන සුද්ධ විදේශ ප්‍රාථමික ආදායම් ධන සුද්ධ විදේශ වර්තන සංක්‍රාමක. දැන් මගේ පුතා එක සැරේට නිකන් හිස ගිනි ගත්ත කුසේ හැඟීමක් දැනෙන නැති සමහර දරුවන්ට. පුතේ මම ඔයාලට පාස් පේපර් කරා. නේද? ඒ පාස් පේපර් මෙච්චර ගැඹුරු නේ. තේරුම් ගන්න. පාස් පේපර් කෙරුවා නෝ. මේ අවුරුදු කරන්න පුළුවන් බොහොම පොඩි ප්‍රමාණයක් විතරයි පුතේ මේ අලුත් එක ඇතුලේ පාස් පේපර් කරා. සමහර දරුවන්ගේව හරි, ගොඩක් ඒවා හරි. ඒතර පුතා කල්පනා කරලා ඒ පාස් පේපර් අහන මට්ටමට වඩා ගැඹුරට උගන්වන්නේ ඇයි?
පාස් පේපර් මාන මට්ටමට වඩා පේපරයට වඩා ගැඹුරට උගන්වන්නේ පුතේ කාලීන අවශ්‍යතාවයට මත. දැන් මේ පාරෙන් රටාව තමයි මුල් පාඩම් ටිකෙන් විතරයි ප්‍රශ්න හැදෙන්නේ. දැන් පුතා හොඳට කල්පනා කරලා බලන්න. දැන් පුතාට මාස ගාණක් කට් වෙලානේ පාසල්. ඒතර මුල් පාඩම් ටිකෙන් විතරයි ප්‍රශ්න අහන්නේ. ඒ අහන ප්‍රශ්න ගැඹුරටම අහන්න. ඒතර මුල් පාඩම් ටිකේ විතරයි අහන්නේ. අහන ප්‍රශ්නේ ගැඹුරුම එක අහන්න. ගැඹුරු මේකට උත්තර ලියන්න හොඳ විඥානයක් හොඳ බුද්ධියක් තියෙන්න ඕන. මේව විභාගෙට මේ තරම් ගැඹුරින් අහලා නැහැ. හරිද? රයිට්. හොඳයි. අපි යනවා ඊළඟ මාතෘකාවට. highlight කරන්න දේශීය ඉතුරුම් ආයෝජන පරතරය. highlight කරන්න දේශීය ඉතුරුම් ආයෝජන පරතරය. ඔන්න අලුත් මාතෘකාව මොකක්ද? දේශීය ඉතුරුම් ආයෝජන පරතරය. හරිද? right. හොඳයි. හොඳ පුස්පක් ගමු. මොකක්ද මාතෘකාව උදේ? දේශීය ඉතුරුම් ආයෝජන පරතරය. දේශීය ඉතුරුම් ආයෝජන පරතරය. මම මේක එක සැරයක් කරලා මකනවා. ඔයා තනියම කරන්න ඕනේ. ඔයා තනියම කරන්න. හරිද? right. යන් 33 වෙනි පිටුවේ යට දේශීය ඉතුරුම් ආයෝජන පරතරය. හොඳට බලාගෙන ඉන්නකොට එක සැරෙන් අල්ල ගන්න පුළුවන්. කිසි easy. එක සැරෙන් අල්ල ගන්න පුළුවන්. හරිද? right. එන්න මේ බලන්න හොඳට. දේශීය ඉතුරුම් සමානයි. දේශීය ඉතුරුම් සමානයි. කොහොමද එන්නේ පුතේ? දල දේශීය නිෂ්පාදනය ඍණ මුළු පාරිභෝජන දලදේශ නිෂ්පාදනය ධන මුළු පාරිභෝජනය. හරිද? දලදේශ නිෂ්පාදනය ධන මුළු පාරිභෝජනය. පැහැදිලිද? right. දැන් සංකේත වලින් ලියන්න. SD සමානයි දලදේශීය නිෂ්පාදනය හැදෙන්නේ මොන කෑලි වලින්ද? හොඳයි කතා කරමු. හොඳට හිතන්න. මොළ වෙහසොල්. C ධන I ධන G ධන NX. කොහොමද හැදෙන්නේ පුතේ? C ධන I ධන G ධන NX. මුළු පාරිභෝජනයේ ලක්ෂණ බලන්න ඕන කෑලි දෙකයි මොකක්ද? C ධන G. හොඳට ප්‍රඥාවෙන් ආනන්දයට යන්න. හරිද? ආනන්දයට යන්න. ඊට පස්සේ ඔය පොඩි සූත්‍ර දෙකක් ඉතුරු වෙලා තියෙනවා මෙසේජ් කරන්න ඕනේ මම දන්නවා. ඉතුරු වෙච්ච කොටස් දෙක ඉතුරු කරපුවා කීය දන්නවා මම. හරිද? right. යම් SD සමානයි C ධන I ධන යම් ලියමු C ධන I ධන G ධන NX ඍණ C ධන G capital C ට C ගියා G ට G ගියා. කවුද පුතේ ඉතුරුනේ? SD. මොකද්ද SD කිව්වේ? දේශීය ඉතුරු. සමානයි I ධන
nx මෙතනින් i ඉතුරු වුණා මෙතනින් nx ඉතුරු හරිද right දැම්මම i අරන් එනවා මේ පැත්ත sd ඍණ i මේ පැත්තට ආවම ඍණ සමානයි මොකද පුතේ nx මම අහනවා පුතාගෙන් ප්‍රශ්නයක් මොකද්ද ප්‍රශ්නය දේශීය ඉතුරුම් ආයෝජන අතර පරතරය සමානයි තිරවානා කොට කැටගොඩේ තියෙන මැණික් කැටක තුන මැසේජ් කරා මම අහන ප්‍රශ්නේ මොකද්ද දේශීය ඉතුරුම් ආයෝජන පරතරය සමානයි කොමැණික් කැටක තුන මොකද්ද සුද්ධ අපනයි මම දරුවොත් එක්ක අපිට සාකච්ඡා කරලා බලලා අද කරපු පාඩම ටිකක් ගැඹුරුයි පොඩි හරි ඔබට අප්සෙට් එකක් ගෙනින් තිබුණොත් ආයි මේ පාඩම කරන්න YouTube එකට දානවා ඒක වෙන කතාවක් නැවත කරනවා හරිද තේරුම් නැත්නම් මෙසේජ් එකක් දාලා තියන්න ඔබේ අදහස් දාලා එහෙනම් මම අහනවා මොකද්ද අපේ මාතෘකාවට කියන්නේ දේශීය ඉතුරුම් ආයෝජන පරතරය සමානයි මොකද්ද පුතේ මොකද්ද සුද්ධ අපනයන එහෙනම් මම ලියන මෙන්න මෙහෙම කොහොමද ලියන්නේ දේශීය ඉතුරුම් ආයෝජන මම ලස්සන ලියනවා දේශීය ඉතුරුම් ඍණ ආයෝජන සමානයි මොකද පුතේ සුද්ධ අපනයන මද සමානයි සුද්ධ අපනයන හරිද right ඔන්න සුද්ධ අපනයන තේරෙනවද යන්න මම ආයි කියලා සීදන අයිදන ජීදන nx සමානයි පුතේ දලදේශීය නිෂ්පාදනය ඕකෙන් අඩු කරනවා සීදන g සීදන අයිදන ජීදන nx වලින් සීදන g අඩු කළාම c ට c ගියා g ට g ගියා ඒතුනේ මොකද්ද i nx හරි එතකොට අපි ආයෝජනය අර පැත්තට අරන් යනවා දේශීය ඉතුරුම් වලින් ආයෝජනය අඩු කළොත් ලැබෙන්නේ මොකද්ද සුද්ධ අපනයි එහෙනම් යම් කිසි රටක පුතේ දේශීය ඉතුරුම් සහ ආයෝජන අතර පරතරයක් වේ නම් ඒ පරතරයෙන් වෙන්නේ මොකද්ද nx කියමු හොඳට ආර්ථිකයක යම් කාල පරිච්ඡේදයක් තුල දේශීය ඉතිරි කිරීම සහ ආයෝජන අතර පරතරය වෙන ආයෝජන අතර වෙනසයි හරිද right දැන් පුතේ පොඩි කොටු ඇතුලේ මේක ලොකු කොටු ඇතුලේ මේක දැන් හරිද right තේරුම් නැත්නම් පුතේ ආයි කරමු එහෙම ප්‍රශ්නයක් නැහැ ආයි කරමු ඉතින් හරකයි කියලා මරන්නේ නේද කොමාරි විභාගයට යවන්න ඕනේ තේරුම් නැත්නම් මෙසේජ් එකක් දාන්න අපි ආයි කරමු ආයි කියලා කියලා දෙන්න හැම උලක් නැහැ හොඳයි මේ දරුවෝ ටිකක් මට මේ සෑහෙන්න ඇවිටිලි කරනවා හෙට පන්ති YouTube දාන්න කියලා. මේ ඇවිදින්න යන්නේ. නේද? තැන් තැන් වල යන්නේ. මම
හෙට පන්තියේ කිසිසේත් YouTube දාන්නේ නැහැ. හරිද? ඔය පන්තල් යන්න අර ඒ යන්න. හරිද? ඊපස්සේ මොලයක් නැහැ. මොලේ තියෙන දරුවෙක් නම් එහෙම කරන්න පුළුවන්. පැහැදිලිද? right. හෙට YouTube දාන්නේ නැහැ කිව්වොත් නෑම තමයි. හෙට දාන්නේ නැහැ YouTube. ගෙදරටලා ඉන්න ඕනේ. මෙසේජ් එක 10 15 වෙනවා මෙසේජ්. හෙට පන්ති YouTube දාන්න. හෙට දාන්නේ. හරිද? right. හෙට YouTube දාන්නේ. හෙටම මේ ගණන් ටික හදන්නේ. හෙට YouTube ගන්න. යන්. එහෙනම් පුතේ අපි වාක්‍යයකින් කියලා යමු. මොකද පුතේ වාක්‍යය? දේශීය තුරුම් සහ ආයෝජන අතර පරතරයක් වේ නම් ඒ සුද්ධ අපනයන වලට සමාන වේ. යටින් තියෙන මුද්‍රණය කළා. මොකද්ද? දේශීය තුරුම් සහ ආයෝජන අතර පරතරයක් වේ නම් ඒකෙන් පේන්නේ මොකද්ද පුතේ? සුද්ධ අපනයන වේ. රතු පෙනාල් ලියන්න පුතේ අතිනුල් ලියන්න. යලියන්න. රතු පෙනාල් ලියන්න එතනින්. ඒ අනුව දේශීය තුරුම් සහ ආයෝජන අතර පරතරයක් වේ නම් දේශීය තුරුම් සහ ආයෝජන අතර පරතරයක් වේ නම්